පින්වත්නි පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. නමෝ තස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාතා පිතෝ උපට්ඨානං පුත්තදාරස්ස සංඝ හෝති තී.
සාදු සාදු සාදු. දික්වැල්ල ඓතිහාසික වැවුරු කන්නල බුදුරජ මහ විහෙර මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ලක්වැසි ලෝවැසි පරම පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වේහැල්ල ඌරුගමුව අඹගහ කොරටුව නිවසේ පදිංචි දයාවති අමරසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිසගේ ප්‍රධාන දායකත්වයෙන් මේ කවුරුත් එකතු කරගෙන ලක්වැසි ලෝවැසි විශාල පිරිසකට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණු ටිකක් ස්වාමින් වහන්සේ නමක් කරහා ලොව පුරා විසුරුවා හරින්නටයි මේ ධර්ම දානමය පින්කමේ දායකත්වය අද උදෑසන ලබා ගත්තේ. ඉතින් මේ සඳහා අපට අපේ ව්‍යාපාරික කුමාර මහත්මත් නෝනා මහත්මියත් විහාරස්ථානයට ගිහින් ආරාධනාවකුත් සිද්ධ කළා. ආදරණීය මෑණියන්ගේ උපන්දිනය ඉදිරියේදී යෙදෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ආශිර්වාද කරන්න දම්සතර නාලිකාවේ ධර්මානුශාසනාවක් පවත්වන්නට ඕන කියලා. ඉතින් ඒ අනුවයි අද මේ වෙලාව වෙන් කරගෙන මේ අවස්ථාව අපි යොදාගත්තේ. 2000 වර්ෂයේ මියගිය ජස්ටින් හෙට්ටිආරච්චි පියාණන් ඇතුළු පවුලේ අයගේ නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරලා අපවත් වුණු නායක මහා ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් කරලා හැම දිනාටම පුණ්‍ය අනුමෝදනා කිරීමටත් 2022 ජනවාරි මාසේ දෙවැනි දින 78 වන ජන්මදිනය සමරන දයාවති අමරසිංහ ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගිමත් චිරජීවනයෙන් පිරුණු වාසනාවන්ත ශතවර්ෂාධික කාලයකට ආයු වැඩෙන සුබම සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරලා අධ්‍යාපනය ලබන මේ පුංචි දරුවන් ඇතුළු දූ දරු සියලු දෙනාටම ලේලිල බෑනල මුණුබුරු මිනිබිරියන් කාටත් යහපත වේවා කියන අදහසින් ආශිර්වාද කරමින් එවැගේම හැම දිනාටම නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරමින් මේ කොරෝනා වසංගතයේ ලෝකෙන් අතුරුදහන් වේවා කියන පැතුම එකතු කරමින් ස්වාමින් වහන්සේලාටත් හැම දිනාටමත් මේ කාර්ය මණ්ඩලයටත් සෙත් පතලා මේ පින්කම කරන්නේ. ඉතින් ඊටාම වටින පින්කමක් තමයි මේ අපි කරන පින්කම් අතරින් ධර්ම දානමය පින්කම. අපි සතු දේවල් තව කෙනෙකුට තව පිරිසකට දෙන එක පිනක්. ඊළඟට සතුන්ට නිදහසේ ජීවත් වෙන්නයි තියලා ලබා දෙන එකත් පිනක්. ඒකට කියනවා අබේ දානය කියලා. කලින් කියපෙකට කියනවා ආමිෂ දානය කියලා. මේක ධර්ම දානය මේ පින්කම. මේ දෙන්නේ ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් ධර්මයේ දන් දෙයිද එයා දන් දෙන්නේ කුමක්ද? අමෘතය දන් දෙනවා කියනවා. අමෘතය දුන්නා හා සමානයි කියන ධර්මයේ දන් දුන්නා කියන්නේ. අමෘතය කියන්නේ යමමහ නිවන. නිවන තරම් රස, නිවන තරම් මිහිරි, නිවන තරම් උතුම් දෙයක් තුන් ලෝක ධාතුවේම ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි මේ සියලු දුක් වලින් නිදහස් කරපු තැන, නිදහස් වුණු තැන තමයි නිවන කියන අවස්ථාව මේ හිතෙන් අරමුණු කරන්නේ. ඒ තරම් ප්‍රණීත දෙයක් කොහෙවත් නැහැ.
ඒ නිසා ධර්මයේ දුන්නා කියලා කියන්නේ අමෘතය දුන්නා හා සමානයි. උපන්දින විවිධාකාරයෙන් අපේ අය සමරනවා. උත්සව පවත්වනවා, සැනකෙළි පවත්වනවා, එක එක ක්‍රමවලට උපන්දින සමරනවා. නමුත් ඔය ඇත්ත තෝරගත්තේ මේ ලෝකේ තියෙන හොඳම ක්‍රමේ. ධර්මයේ දන් දීලා එයින් රැස් වෙන පිනෙන් මෑණියන්ට ආශිර්වාද කරලා Tamanටත් ඒ ආශිර්වාද එකතු කරගන්න. ඉතින් අද අපි මේ ධර්ම දේශනාවට තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාව කියන දහම් කරුණු කීපයක්. මේ සූත්‍ර දේශනාවේ නම මහා මංගල සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ දෙවිවරු කීප දෙනෙක් මධ්‍යම රාත්‍රියේ ආලෝකමත් කරගෙන ජේතවනාරාමේම බබළුවාගෙන වැඩම කරලා තියෙනවා. පැමිණිලා තියෙනවා. එතන ඇවිල්ලා දෙවිවරු එන වෙලාවේ මධ්‍යම රාත්‍රියේ දෙවිවරුන්ට වෙන් කරලා තිබුණ වෙලාවක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන අහනවා බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ. බොහෝ දෙවි මිනිසුන්ට මංගල කාරණා කියන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ මිනිස්සු අතරත් ඒ ප්‍රශ්නේ පැතිරිලා දෙවිවරු අතරටත් මේක ගිහිල්ලා එක එක්කෙනා එක එක විදියට හිතනවා. සමහර අය හිතනවා ඇහැට දකින්න ලස්සන දේවල් තමයි මංගල කරුණු කියලා. කනට ඇහෙන මිහිරි නාද තමයි මංගල කරුණු කියලා. දිවට දැනෙන හොඳ ප්‍රණීත රස තමයි මංගල අවස්ථා කියලා. දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කිව්වේ ඒකයි. ඇත්තටම ස්වාමීනි මොනවද මේ මහා මංගල කරුණු කියන්නේ? ඒවා අපට අනුකම්පා කරලා කියලා දෙන්න කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරේ. ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම මිනිසුන්ගේ මේ දෙවියන්ගේ සැක නැති කරලා මංගල කරුණු කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ තමයි අසේවනාච බාලාණන් කියලා මහා මංගල සූත්‍රය ආරම්භ කරේ. මංගල කරුණු කීයක් අපි ඒකේ අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ කීයක් දේශනා කළා තියෙනවද? මංගල කරුණු 38ක් දේශනා කළා තියෙනවා. ඒ 38න් මුල්ම හරිය තියෙන කරුණු කීපයක් තමයි අපි අද තෝරගත්තේ මේ මාතෘකාවට. එකක් තමයි මාතා පිතු උපට්ඨාන. මව්පියන්ට අප උපස්ථාන කිරීම මංගල කාරණය. පුත්ත දාරස්ස සංඝහෝ. අඹදරුවන් ධාර්මිකව පෝෂණය කිරීම. ඔය කරුණු දෙක ඉලක්ක කරගෙන ඔය කරුණු දෙක මාතෘකාව කරගෙන ඔය කරුණු දෙක අරමුණු කරගෙන තමයි අද අපි මේ ධර්මානුශාසනා පුරාවටම කතා කරන්නේ. මාතා පිතු උපට්ඨානං. මව්පියන්ට අප උපස්ථාන කිරීම. අම්මටයි තාත්තටයි සලකන එක. අපි සරල අදහසින් ගත්තොත්. ඇයි අම්මට තාත්තට සලකන්නේ? දරුවෝ ඇයි අම්මට තාත්තට සලකන්න ඕන? ඒකට හේතුවක් තියෙනවා. අම්මා තාත්තා කියලා කියන්නේ දරුවන්ගෙන් සැලකුම් ලබන්න සුදුසුකම් තියෙන අය. මොනවද ඒ සුදුසුකම්? බුදුරජාණන් වහන්සේ සුදුසුකම් ටික අපට කියලා දුන්නා. බ්‍රහ්මාති මාතා පිතරෝ. අම්මයි තාත්තයි මහා බ්‍රහ්මයා වගේ දරුවන්ට. මහා බ්‍රහ්මයා කිව්වේ මේ උස මහත පෙනුම පාට පැහැය ගමන බලන විදිය නෙමෙයි. මහා බ්‍රහ්මයා ළඟ තියෙන විශේෂ ගුණ හතරක් තියෙනවා. ඒ ගුණ හතර අම්මගේ තාත්තගේ ළඟ සැබෑම දෙමව්පියෝ ළඟ තියෙනවා. හැම අම්ම කෙනෙකුගේ ළඟ නැහැ. හැම තාත්තා කෙනෙකුගේ ළඟමත් නැහැ. හැබෑම දෙමව්පියෝ ගාව තමයි ඒ ගුණ තියෙන්නේ. එහෙනම් සැබෑම දෙමව්පියෝ වෙන්න ඒ ගුණ දෙමව්පියෝ ළඟ දියුණු කරගන්න වෙනවා. දරුවෙක් වදපු ගමන් එයාට කියනවා අම්මා කියලා. ඒක ලෝක සම්මතයක්. තිරිසන් සත්තුන්ටත් ඒක පොදුයි. ඒ වදන දරුවට දායකත්වය දෙන කෙනාට කියනවා තාත්තා කියලා. ඒක තිරිසන් සත්තුන්ටත් පොදුයි. වදපු පමණින් හදපු පමණින් ಗುಣ පිරුණු දෙමව්පියෝ දෙන්නෙක් වෙන්න බෑ ලෝකේ. ಗುಣ තියෙන්න ඕන. ඒ වදන කෙනා ළඟ, හදන කෙනා ළඟ, පෝෂණය කරන කෙනා ළඟ, ඇති දෙඩි කරන කෙනා ළඟ, ඒකට දායකත්වය දෙන කෙනා ළඟ ගුණයක් තියෙන්න ඕන.
ඒ තිබිය යුතු ගුණ වලින් ප්‍රධානම ගුණ හතරක් තමයි ওই මහා බ්‍රහ්මයේ ළඟ තියෙන්නේ. අන්නේ ගුණ හතර පතුරවන්න කියනවා, නිකුත් කරන්න කියනවා, මුදා හරින්න කියනවා. Tamanගේ දරුවෝ වෙනුවෙන්. කාටද ඒක කියන්නේ? අම්මා වෙන කෙනාටයි තාත්තා වෙන කෙනාට. මොනවද ඒ ගුණ හතර? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා කියන්නේ තරහ නැති ගතිය. කරුණා කියලා කියන්නේ හිතේ උණු වෙන ගතිය. මුදිතා කියලා කියන්නේ දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙන ගතිය. උපේක්ඛා කියලා කියන්නේ හැම දරුවෙකුටම එක හා සමානව හිතන, පතන, සලකන ගතිය. දැන් අම්මලා බලන්න, තාත්තලා බලන්න, ඔය කියපු කරුණු හතරට අනුවද මගේ දරුවෝ වෙනුවෙන් මම හිත පවත්වන්නේ කියලා. මෙත්තා, තරහ නැති ගතිය. දරුවෝ වැරදි කරනවා. දරුවන්ගෙන් වැරදි සිද්ධ වෙනවා. නමුත් මේ දරුවෝ නේද? මේගොල්ලෝ මුකුත් දන්නේ නැහැ නේද? මේගොල්ලන්ට අපි නේද මේ වැරදි හදාගන්න කියලා දෙන්න ඕන කියලා තරහ නැති ගතියක් වැරදි කරන වෙලාවට දෙමව්පියන්ගේ හිතේ උපදිනවා නම් ඒ උපදින්නේ මොන හිතද? මෙත්සිත, මෛත්‍රී සිත. මෙත්තා කියන්නේ ඒකට. ඉතින් ඒ වෙලාවට දඬුවම් නොකර ඉඳලා හරියන්නේ නැහැ. දඬුවම් කරන්න ඕන. දඬුවම් කරන පිළිවෙත් තියෙනවා. දඬුවම් කරන එක එක ක්‍රමවේද තියෙනවා. සමහර වෙලාවට ළඟට කතා කරලා උකුලෙන් වාඩි කරගෙන ඔළුව අත ගගා දඬුවම දෙනවා. නමුත් දරුවා දන්නේ නැහැ දඬුවමක් කියලා. ඒ ක්‍රමයටත් දඬුවම් දෙන්න තියෙනවා සමහර අවස්ථාවල. ඒක කියන්න ඕනේ එහෙමයි. එහෙම කිව්වොත් තමයි යාගේ හිතට ඒක යන්නේ ඇතුල් වෙන්නේ. එහෙම දඬුවම් දෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට අතින් අල්ලගෙන උකුල උඩට ගන්නේ නැහැ, තුරුළු කරගන්නේ නැහැ. අතින් අල්ලගෙන මොන බලාගෙන කියන අවස්ථා තියෙනවා. ඒකත් දඬුවමක්. සමහර වෙලාවට ළඟට ගන්නෑ. ඉස්සරහින් තියලා පොඩ්ඩක් සැරට ඇඟිල්ල දික් කරලා එහෙම කියන අවස්ථා තියෙනවා. ඒකත් දඬුවමක්. සමහර වෙලාවට කෝටුවක් ගන්නවා අතට. ගහන්නේ නැහැ, කෝටුව දික් කරගෙන හොලව කතා කරලා දඬුවම් දෙනවා. සමහරවිට ගහන්න වෙන වෙලාවල් තියෙනවා. කකුලක් එහෙම බිම හයියෙන් ගහලා ටිකක් මූණ ඇස් ලොකු කරලා රවල බලලා එහෙම අවවාද අනුශාසනා කරන වෙලාවල් තියෙනවා. ඒ වැරදි වලට ගැළපෙන විදියට තමයි දඬුවම් දෙන්න ඕන. ඒ එක දඬුවමක්වත් දෙනකොට වෛරයක්, කෝපයක්, පරිගන්න අදහසක්, මහා ද්වේෂයක් හිතේ හටගන්න විදියක් නැහැ දරුවා වෙනුවෙන් අම්මගේ තාත්තගේ හිතේ. ඒ ඔක්කොම කරන්නේ මොකක් අරමුණු කරගෙනද? මේ දරුවන්ගේ අනාගතය මෙතනින් එහාට මේ වගේ වැරදි සිද්ධ වෙන්න බෑ. එහෙම වුණොත් අපටත් සමාජයෙන් දොස් වෙනවා. අපෙනුත් වැරද්දක් සිද්ධ වෙනවා හරියට නිවැරදිව සකස් නොකරපු නිසා. දරුවන්ගේත් අනාගතේ එලිපෙහෙලි වෙන්නේ නෑ. දරුවෝ සමාජයට නිදහස් වෙන්නේ වැරදිකාරී විදිහට. එහෙම වුණොත් කාටවත් වැඩක් වෙන්නේ නෑ. අන්න ඒ අරමුණින් දරුවන් සකස් කරන අදහසින් නිවැරදිව මේ සමාජයට නිකුත් කරන අදහසින් තමයි දරුවෝ වෙනුවෙන් දඬුවම් කරන්න ඕන, අවවාද අනුශාසනා කරන්න ඕන. කොච්චර වගකීමක්ද බලන්න එතකොට. ධර්මයට අනුව බැලුවන් පස්සේ කොයිතරම් වගකීමක්ද, කීයක් හිතලද දඬුවමක් දෙන්න ඕන. ඒකට කියනවා මෙත්තා කියලා, මෛත්‍රී සිත. අර සුනිල් පෙරේරා මහත්තයා කිව්වේ සින්දුවක තාත්තා මට එන පොටොක්ක දවාලේ තරු පෙනුණා. තරු පෙන්නු ටොක්කක් කනලා දිනු තාත්තා. පුතාට. පුතා මොකක් හරි වැරද්දක් කරන්නේ නැති නිකම්ම ටොකු වනින්නේ නැහනේ. ඒ වැරද්දට ගැළපෙන දඬුවම තමයි දුන්නේ. ඒක දඬුවම කොච්චර සැරද කියනවනම් දවල්ටත් තරු පෙනුණා කියනවා. සාමාන්‍යයෙන් තරු පෙන්නේ රැටනේ. දවල්ටත් තරු පෙනුණා කියලා කියන්නේ කොච්චර සැරට ටොක්කක් වැදිලාද? ඇත්තටම දවල්ට තරු පෙන්නේ නැහැ ඉර පායලා තියෙනලාට. ඒකෙන් කියන්නේ ඒ තරම් සැරට ටොකු පාර වැදුණා කියන එක. එතකොට එහෙනම් දරුවා කරපු මොකක් හරි ප්‍රබල වැරද්දක් මොකක් හරි තියෙනවා ටිකක් බරපතල එකක්. ඒකට ගැළපෙන දඬුවම තමයි දීලා තියෙන්නේ. එහෙම ටොක්ක අනිනකොට දවාලේ තරු පේනකොට පුතාට හිතුනේ තාත්තා කවුරු වගේ කියලාද? වෛරක්කාරයෙක්, තරහකාරයෙක් වගේ, හතුරෙක් වගේ තාත්තා කියලා කියනෝනේ. එදා මම දැක්කේ හතුරෙක් වගේ කියනෝනේ. නමුත් එදා ඒ තාත්තා ඇත්තටම දඬුවම් කරලා තියෙන දරුවා හදන අදහසින්. පස්සේ කාලෙක යා ලොකු වෙලා සමාජගත වෙලා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා කාගෙත් හිත් දිනාගෙන ප්‍රසාදයට පාත්‍ර වෙලා හොඳ මිනිස්සෙක් වෙනවා. අනුන්ට උදව් කරනවා, උපකාර කරනවා, තමන්ගෙන් ලොකු සමාජ මෙහෙවරක් ඉටු වෙනවා.
හොඳ පුරවැසියෙක් වෙනවා රටට. හොඳ සමාජිකයෙක් වෙනවා සමාජයට. එයාගේ දරුවන්ටත් හොඳ තාත්තා කෙනෙක් වෙනවා. ආදර්ශමත් කෙනෙක් වෙනවා. අනුන්ට උදව් උපකාර කරන කෙනෙක් වෙනවා. එතකොට ඒ මට්ටමට හොඳ පුරවැසියෙක් බවට පත් වෙන්න එදාට ඔකපාර උපකාර වුනේ නැද්ද? උපකාර වෙනවා. එහෙනම් එදා තාත්තට ඔක්ක යනලා තියෙන ඇත්තටම හතුරෙක් විලාසෙන්ද? නෑ. අන්න දරුවට තේරෙනකොට කියනවා අද මට ඇත්තටම පේන්නේ හතුරෙක් වගේ එදා දැක්කට අද පේන්නේ කවුරු වගේද? දෙවියෙක් වගේ තාත්ති කියලා. දෙවි කෙනෙක් ඇවිල්ලා පණිවිඩයක් කිව්වා වගේ. දෙවි කෙනෙක් ඇවිල්ලා ආශිර්වාදයක් කළා වගේ ටුකු පහර. එහෙනම් ඇත්තටම දෙමව්පියෝ දරුවෝ හදනකොට මෛත්‍රී සිත දරුවෝ වෙනුවෙන් තියාගෙනයි දඬුවම් ලබා දිය යුත්තේ. අවවාද කළ යුත්තේ. අනුශාසනා කළ යුත්තේ. සකස් කළ යුත්තේ. ඒක හරියට අර හොද්දක් කැඳක් හදනවා වගේනේ හැඳි ගගා හොඳට. හොද්දක් කැඳක් හදනකොට ගින්දර හරියට දැම්මේ නැත්තම් ඒක නියම විදිහට තැම්බෙන්නේ නැහනේ. ඉතින් ටිකක් සැර වෙනවා ගින්දර දානකොට. කරන්න දෙයක් නැහැ. හොඳට රත් වෙනවා නටන කන්ද ඒව කරන්න වෙනවා. ඒවට අවශ්‍ය ලුණු නියම විදිහට යොදන්න වෙනවා. බත් ඇට වලට ආදරේ කියලා හිතාගෙන ඒව පොඩි වුණොත් අපරාධි කියලා පොඩි නොකර ඉන්න බෑ. හැඳි තලෙන් තලතලා හොඳට පොඩි කරන්න ඕන කැඳ හදනකොට. එතකොට තමයි මේ හොඳට ඒක ආටෝපෙට උකුවට පාවිච්චි කරන්න පුළුවන් විදිහට කැඳ උනස් සකස් වෙන්නේ. ඒ වගේ තමයි දඬුවම් දෙනකොට ටිකක් රිදෙනවා. ටිකක් අමාරුයි අපහසුයි. නමුත් ඒ බත් ටික පොඩි කරන්නේ, ගින්දර වැඩි කරන්නේ, නිතරම හොයන්නේ බලන්නේ, හැඳි මිටෙන් ඇනලා බලන්නේ. හොද්දට තියෙන කැඳට තියෙන තරහක් එක්ක නෙවෙයිනේ. ඒක හොඳට හදන්න ඕනේ කියන අරමුණින්. ඒ වගේ තමයි දරුවන්ට උනත් පුතේ, දුවේ, අම්මලා තාත්තලා දඬුවම් කරනකොට අවවාද අනුශාසනා කරනකොට ටිකක් තරහෙන් වගේ පෙනේවි. ඒ වුණාට ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තු තියාගෙන අපිට එහෙම කියන්නේ. අපි ඒක පොඩි කාලේ ඉඳන් තේරුම් ගන්න ඕන. සමහර අය එහෙම කිව්වහම කන්නේ නැතුව ඉන්නවා. අම්මා බැන්නා තාත්තා බැන්නා කියලා කෑම කන්නේ නැතුව ඉන්න පලි ගන්නවා වගේ. Tamanටමයි බඩගින්න හුලන්න වෙන්නේ. අම්මට බඩගින්නේ දැනෙන්නේ නැහැ. නමුත් අම්මගේ හිත රිදෙනවා එකෙන්. දරුවෝ අම්මා බැන්නා තාත්තා බැන්නා කියලා කෑම නොකා ඉන්නකොට අම්මගේ තාත්තගේ හිත රිදෙනවා. ඇයි හිත රිදෙන්නේ? ඇත්තටම වෛරකින් නම් ඒ දඬුවම අවවාද කරේ අම්මගේ තාත්තගේ හිත රිදෙනවද දරුවෝ නොකා ඉන්නකොට? නෑ. උඹලා බඩගින්නෙම ඉන්න ඕන කියලා එහෙනම් තව හිතනවා. අම්මගේ තාත්තගේ හිත රිදෙන්නේ ඒ අම්මා තාත්තා අර බැන්නේ සැර කරේ දඬුවම් කරේ වෛරකින් නෙවෙයි. මේ අම්මත් මිය ගියපු තාත්තත් ওই දරුවෝ හදලා තියෙන්නේ. ඒ වගේම ওই දරුවෝ කාගෙත් දෙමව්පියෝ ওই දරුවෝ මේ මට්ටමට ගන්න හදලා තියෙන්නේ. අවවාද අනුශාසනා කරනනම් ඔය අරමුණි මෛත්‍රී සිටි. බලන්න මේ වගකීම් කීයෙන් කී දෙනාද අම්මලා තාත්තලා බාර ගන්න. මේ වගකීම් බාර අරගෙන දරුවෝ හදන්නේ කීයෙන් කී දෙනාද දෙමව්පියෝ අතරේ. ඒකනේ සමාජ සම්මතයක් විදියට ලෝකෙ පිළිගත්තු ක්‍රමයේ විදියට අම්මා තාත්තා වෙන එක හරි ලේසි. වැදුවා හැදුවා. මොකක් හරි කරලා හම්බ කරන් ඇවිල්ලා මල්ලක් වීසි කරා කුසියට. ඔයලා දීපන් කියලා. තාත්තා නමට විතරයි. එහෙම වැඩක් නැහැ. හැබැයිම අම්මෙක් තාත්තෙක් වෙන්නේ ප්‍රමාණවත් මදි. ගෙනල්ලා දෙන්න ටික තම්බල දුන්න, රෙදි ටික හොදලා දුන්න, ගෙදර වැඩ ටික කරා. අම්මා බිහි කරා. මදි. ඉන් එහා ගියපු ලොකු වගකීම් ටිකක් තියෙනවා. ඒ වගකීම් ඉටු කරනකොට තමයි අර ගුණ මතුවෙන්නේ. මෛත්‍රී ගුණය මතුවෙන්නේ. දරුවෝ වෙනුවෙන්. ඒ විදියට හොඳට සකස් කළ කැඳක් හැදුවොත් කවුද බලන්න ඉල්ලන්නේ නැත්තේ? බත් උයලා තිබුණත් අරින් කැඳ ටිකක් ඉල්ලනවා මොකද කැඳ හොඳ නිසා. අද කැඳ හොඳයි බත් කනවට වඩා හොඳයි කැඳ ටිකක් බොන එක කියලා බත් කන එක නවත්තලා කැඳ ඉල්ලනවා. ඒ වගේ තමයි හොඳට දරුවෝ හැදුවා මේ සමාජය හරියට මිනිස්සු ඉල්ලනවා. මිනිස්සු හරි කැමතියි. දැන් ඕගොල්ලෝ හොයාගෙන කොච්චර දුර බැහැර ඉඳන් මිනිස්සු වෙනවද? ඇයි? ඕගොල්ලෝ හොඳයි. ඕගොල්ලෝ හොඳට සමාජගත වෙලා. ඔගොල්ලෝ හරියට නිවැරදිව තමන්ගේ රාජකාරී ඉටු කරනවා. කොහෙන්ද ඒව ආවේ? මේ අම්මගෙන්. අර තාත්තගෙන්. අනිත් දරුවන්ටත් එහෙමයි. තමන්ගේ දෙමව්පියන්ගෙන් ඒව එන ජාන වලින් ඊළඟට ඒ ලේවල ඒ ශක්තිය තියෙන ජානවල කියලා කියන්නේ ඒකට. ඒව පිහිටන්නේ දැන් අම්මගේ තාත්තගේ කටහඬ පිහිටනවා, ගමන පිහිටනවා, මූණ පිහිටනවා. ඒ ජාන වලින් ඒ වෙන්නේ. ඒ වගේම තමයි ගුණත් පිහිටනවා. ගුණ පිහිටනවා. ඒ නිසා මේ දෙමව්පියන්ගේ හිත්වල දරුවන් කෙරෙහි තියෙන්නට ඕන මෛත්‍රී සිත. ඔන්න මහා බ්‍රහ්මයා ළඟ තියෙන එක ගුණයක් මේ පොඩ්ඩක් මේ කතා කරන්නේ. අපිට ඉතින් පැයක් වගේ වෙලාවක් නේ හම්බ වෙලා තියෙන ගොඩක් කතා කරන්න බෑනේ. ඊළඟට අනිත් ගුණය තමයි කරුණා ගුණය.
කරුණා ගුණේ සාරේ සොයලා නිම කළ පිළිලුව කවුද? අම්මා. කරුණා ගුණය මොන වගේද කියලා කියන්න පිළිරුවක් නිම කරලා තියෙනවා මේ සමාජයට. ඒ පිළිරුව තමයි අපේ අම්මා. තෙන්දි අම්මා කිව්වන් පස්සේ අම්මා විතරක් නෙමෙයි තාත්තත් ඒකට අයිති. වචන දෙකම එකට කිව්වොතින් ඒ ස්වර, ඒ තනු, ඒ රසය ඒව නැති වෙනවනේ. ඒ නිසා පද රචනයේට අම්මා කියලා අරගෙන තියෙනවා. නමුත් තාත්තත් එතන ඉන්නවා. අම්මට ඒ කරුණා ගුණේ නිම කළ පිළිරුවක් බවට පත් වෙන්න බෑ තාත්තගේ සහයෝගය නැත්නම්. ඒ නිසා තාත්තත් එතන ඉන්නවා. ගීතේ රසවත් වෙන්න, පද පෙළ ගැස්වෙන්න, එලි වැටෙන්න, අවශ්‍ය දේවල් නිර්මාණය වෙන්න උනට තමයි අම්මා කියලා එතන යොදලා තියෙන්නේ. ඒ නිසා අම්මයි තාත්තයි කියලා කියන්නේ මේ ආදරේ උල්පත. අපිට වෙන ඊට වඩා ආදරය කරන දෙන්නෙක් නැහැ. මොන වැඩේ කර කර හිටියත් දුවගෙන එන්නේ උණු වෙන හිතක් තියෙන නිසානේ. මොන ලෝකෙ හිටියත් දරුවෝ වෙනුවෙන් මොනවා හරි වුණා කියලා ආරංචි වෙනකොට පොළවේ හැපිලා අඬන්නේ, වැළපෙන්නේ, හොයාගෙන එන්නේ, දුවගෙන එන්නේ. කරුණාව තියෙන නිසානේ, උණු වෙන හිතක් තියෙන නිසානේ. දැන් පටාචාරට ළමයි අහිමි වෙනවා. ළමයි අහිමි වෙනකොට පටාචාරට පිස්සු හැදෙනවා. ඉස්සෙල්ලා මහත්තයා නැති වෙනවා. ඊට පස්සේ ළමයි දෙන්නත් නැති වෙනවා. ඊට පස්සේ පිස්සු හැදෙනවා. ඒතර මානසිකත්වයේ ඒ තරම් දුර්වල වෙන්න දෙමව්පියොන්ට අම්මා කෙනෙකුට දරුවන් අහිමි වීම බෙහෙවින්ම බලපාලා තියෙන කොච්චර බැඳීමක් තියෙනවද මේ දෙමව්පියෝ දරුවෝ අතරේ. ඒකනේ කියන්නේ මේ හැම හිඳගෙන, සිවිය හිඳගෙන, මස් හිඳගෙන, ලේ හිඳගෙන, ඇට සිඳගෙන, ඇට නහර සිඳගෙන, ඇට මිඳුළු දක්වාම මේ ශාරීරිය පුරාම දෙමව්පියන්ගේ ශාරීරිය පුරාම තියෙනවා කියන මොකද්ද? එක තැනක්වත් නැහැ. දරුවෝ වෙනුවෙන් උපදින කරුණාව, ආදරය, සෙනෙහස, දයාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව ඒව තියෙනවා. මොන වැඩේ කර කර හිටියත් දුවගෙන එන්න වෙන හිතක් තියෙන නිසා. මොනවා ආරංචි වුණත් කම්පා වෙන්නේ අම්මා තාත්තා උණු වෙන කරුණාබර හිතක් තියෙන නිසා. එහෙනම් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වදපු පමණින් හදපු පමණින් ಗುಣ පිරුණු දෙමව්පිය වෙන්න බෑ. මෙන්න මේ කියන ಗುಣ Taman තුල දරුවෝ වෙනුවෙන් දියුණු කරද්දි තමයි නියම තැනට අම්මා කෙනෙක් එන්නේ. සුදුසු තැනට තාත්තපත් වෙන්නේ. මේ ಗುಣ දියුණු කර ගන්න ඕන. ඊළඟට මුදිතාව කියලා කියන්නේ දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙන ස්වභාවය. දරුවෝ දියුණු වෙනකොට දෙමව්පියෝ සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. හැබැයි හැම අම්මම සතුටු වෙන්නේ නැහැ. සමහර තාත්තලා ඉන්න දරුවෝ දියුණු වෙනවට කැමති නැහැ. දරුවන්ට විරුද්ධව පොල් ගහන තාත්තලා ඉන්නවා. දරුවන්ට විරුද්ධව නඩු දාලා පොල් ගහලා අවලාද තියලා වස් කවි කියන දෙමව්පියෝ අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. ಜಾතිත් උඹලා උපදින ආත්මෙම කනවා කියලා කන්න පතන වෛර කරන තාත්තලා මම දැකලා අහලා තියෙනවා මේ වචන. දැකලා තියෙනවා මගේ ඇස් වලට. ඒ දරුවෝ වෙනුවෙන්. එතකොට මහා බ්‍රහ්මයාට සමාන කරන්න පුළුවන්ද? බ්‍රහ්මාති මාතා පිතරෝ කියන්න පුළුවන්ද? එතෙන්ට ගන්න පුළුවන්ද ඒ තාත්තා? බෑ. ඇයි? සුදුසුකම් නැහැ. සුදුසුකම් තිබිලිපය ගන්න. මෛත්‍රිය නැහැ, කරුණාව නැහැ, මුදිතාව නැහැ. දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙන ස්වභාවය අම්මගේ තාත්තගේ හිතේ තියෙනවා. දැන් අද මේ කාලේ වෙනකොට තාත්තත් හිටියනම් කොච්චර සතුටු වෙනවද? ඔයගොල්ලන්ගේ තාත්තලා හිටියනම්. දැන් මේ ඇඩ්වින් මහත්මයා, ජස්ටින් මහත්මයා නැති වෙලානේ. අභව ප්‍රාප්ත වෙලානේ. අද හිටියනම් මීටත් වඩා සතුටු වෙනවා. මීටත් වඩා සතුටු වෙනවා. හැම කෙනෙකුගේම තාත්තලා නැති වෙච්ච අය අද හිටියනම්, නැති වෙච්ච අම්මලා අද හිටියනම් ඔය දරුවෝ දැන් දියුණු වෙලා මේ සමාජෙ මේ හොඳට ඉන්නෝ දැක්කම, යහපත්ව ඉන්නෝ දැක්කම මීටත් වඩා සතුටු වෙනවා. දෙමව්පියෝ ඕකම තමයි කැමති. මේ මුළු ජීවිතේම කැප කරන්නේ මොකක් කරගන්නද? දරුවෝ හොඳින් ඉන්නව දකින්න, දරුවන්ට අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න මේ මුළු ජීවිතේම කැප කරන්න. තාත්තට වෙලාවක් නැහැ. අවුව, වැස්ස, ගින්න, පින්න ඒව ගණන් ගන්න නැහැ නේ තාත්තා. තාත්තට ඒව දාලා නැහැ. ඇයි ඒව දාලා නැත්තේ? ඊට වඩා වගකීමක් පැවරලා තියෙනවා තාත්තට. පවුල පියවන්න ඕන. පවුලේ ප්‍රධානියා, වගකියුතු කෙනා, ආරක්ෂකයා. කොච්චර වගකීම් ටිකක්ද? කොහේ ගියත් ඒ ටික පියවන්න ඕන. ඒ ටික පියවද්දි වැස්සයි කියලා ගණන් ගන්න බෑ. පින්නයි කියලා කල් දාන්න බෑ. තමන්ගේ වැඩ ටික කරන්න වෙනවා.
අන්න ඒ වගකීම් ටික ඔලුවට අරගෙන දරුවන්ගේ දියුණුව දකීමේ අදහසින් මුළු ජීවිතේම කැප කරන මහා බලය තමයි තාත්තා කියලා කියන්නේ. දරුවන්ගේ දියුණුව ඇස් දෙකින් දැකලා කඳුළු හෙලහෙලා සතුටු වෙන කෙනා තමයි අම්මා කියලා කියන්නේ. ඒක තාත්තට කඳුළු නැහැ කියන එක නෙමෙයි, තාත්තගේ ඇස්වලත් කඳුළු තියෙනවා. තාත්තට කඳුළු හෙලහෙලා තාත්තගේ වගකීම් ඉටු කරන්න බෑ. අඬ අඬ තාත්තා ගෙදරටලා හිටියොත් තාත්තගේ යුතුයකම් ටික ඉටු කරගන්න පුළුවන්ද? තාත්තට පැවරෙන කවදාවත් බෑ. ඒක තාත්තගේ ළඟ කඳුළු නැහැ කියලා නේ, කඳුළු තියෙනවා. අවශ්‍ය වෙලාවට බැරිම වුණොත් කඳුලක් දෙකක් එනවා තාත්තගේ. නමුත් තාත්තට කඳුළු තියෙන ඕන තරම් අඬන්න. නමුත් කඳුළු එළියට දාලා තාත්තගේ වගකීම් ටික ඉටු කරන්න බෑ. ඒ නිසා කඳුළු හංගන්න පුළුවන් තාත්තට. අම්මට ලේසියෙන් කඳුළු හංගන්න බෑ. අම්මට පොඩි දෙයකටත් සංවේදී බව වැඩි නිසා ඉස්සර වෙලා මේ ආදරේ කරුණාව සතුට හැම දෙයක්ම දුක ප්‍රදර්ශනය වෙන්නේ කඳුළු බිඳු වලින්. තාත්තටත් ඒ විදියට මේව තියෙනවා. නමුත් තාත්තා හරි දක්ෂයි කඳුළු හංගගෙන වැඩ කරන්න. තාත්තට පුළුවන් ඒක කරන්න. දැන් අම්මා තාත්තා කියන්නේ කොච්චර වටිනවද බලන්න. එහෙනම් අපි වෙනුවෙන් අපේ අම්මලා තාත්තලා කොච්චර කඳුළු හංගන්නේ නැද්ද නේ? කොච්චර බඩගින්න හංගන්නේ නැද්ද අපි වෙනුවෙන්? කී සැරයක් බඩගින්න හංගලද අම්මා තාත්තා? සමහරලාට දන් කොට ටිකවත් නැතුව කහට වතුර ටික බුලත් පිට කාලා බඩගින්න හංගගෙන ඉන්න අම්මලා ඉන්නවා. ලෝකෙටම පේන්නේ අම්මා හොඳට කාලා සතුටින් ඉන්නවා වගේ. ඇත්තටම එහෙම එකක් නැහැ. බඩගින්න හංගගෙන ඉන්න අම්මලා ඉන්නවා. තාත්තලත් එහෙමයි. ඉතින් මහ විශ්ම කර්ම දෙන්නේ. හැබැයි අම්මා තාත්තා කියන්නේ ඒ පරිසරය, ඒ ක්‍රියාකාරකම්, ඒ ආකල්ප, එබඳු චරිතයක් නිර්මාණය වෙන්නේ අර කියපු ගුණ ටික තියෙන අය ළඟ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව. ඊළඟට අනිත් ගුණය තමයි උපේක්ෂාව. හැම දරුවෙකුටම සමානව සලකන ගතියක් දෙමව්පිය ළඟ තියෙන්න ඕන. හැම දරුවෙකුටම දායකත්වය දෙන්නේ තාත්තා නම් ඒ තාත්තට වගකීමක් තියෙනවා. එක දරුවෙක්වත් වෙනස් කරන්න බෑ. එයාගේ කතා බහ වෙනස් වෙන්න පුළුවන්. ඒ සසරේ එක එක පුරුදු නිසා එයාගේ පිහිටීම වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මානසිකත්වය වෙනස් වෙන්න පුළුවන්. පෙනුමේ පැහැයේ වෙනස්කම් වෙන්න පුළුවන්. සියල්ලම ජහන වලින් අම්මගේ තාත්තගේ වලින් එනව නෙමෙයි. ඒකට වැඩි කොටසක් ජහන වලින් එනවා. නමුත් ඒකට වෙන දේවලුත් එකතු වෙනවා. තමන්ගේ දේවලුත් එකතු වෙනවා. පෙර කරන ලද කුසල අකුසල දෙකම පස්සෙන් එනවනේ. ඒකත් එකතු වුණාම සමහරට තාත්තගේ අම්මගේ ලැබෙන දේවල් ටික වෙනස් වෙන්න පුළුවන්. දැන් ওই මන්ද මානසිකත්වයෙන් ඉන්න ළමයි ඉන්නේ. අම්මා එහෙම නැහැ, තාත්තා එහෙම නැහැ. නමුත් එයාට හම්බ වෙනවා ඒ වගේ ළමයි. එතකොට ඒක ජහන වලින් ආපු එකක් නෙමෙයි. ඒක එයාගේ එකක්. කාගෙත් ඒවා එකතුවක් තමයි තියෙන්නේ. ඒ නිසා එහෙම වුණා කියලා මේකට අඩුවෙන් සලකන්න ඕන, අරකට වැඩියෙන් සලකන්න ඕන එහෙම එකක් බෑ. එහෙම කරනවා නම් එයා ළඟ උපේක්ෂාව නැහැ. උපේක්ෂාව නැහැ කියලා කියන්නේ එයාට මුදිතා ගුණය දිනු කරන්නත් බෑ. ඒ දෙකම නැහැ කියන්නේ කරුණාවයි මෛත්‍රියයි දිනු කරන්න බෑ දරුවෝ වෙනුවෙන්. එතකොට ඒ දරුවට වෙන්නේ මොකද්ද? මේ දෙමාපියන්ගෙන් අසාධාරණයක් සිද්ධ වෙනවා. එහෙම අසාධාරණයක් සිද්ධ වෙනවා නම් එයා අම්මා තාත්තා කියලා බුදුදහම තුල කතා කරන්න පුළුවන් ගුණ පිරුණු දෙමාපියන්ගේ මට්ටමට ගන්න බැරි වෙනවා. එයා එතනින් පල්ලෙහා. ඒ නිසා මොන විදියට තමන්ගේ දරුවෝ හිටියත් මොන ක්‍රමයකට හැම දරුවෙකුටම එක හා සමානව කටයුතු කරන ස්වභාවයක් අම්මගේ තාත්තගේ හිතේ තියෙන්න ඕන. සමහර විට අම්මා ඉන්න එක දරුවෙක් ළඟ වෙන්න පුළුවන් වැඩිපුර. එහෙම හිටියයි කියලා ඒගොල්ලෝ වැඩිපුර ළඟ හිටියයි කියලා සැලකුම් ලැබුවයි කියලා අනිත් දරුවන්ට වෙනස්කමක් වෙන්න දෙන්න බෑ හිතෙන්. ඇඟ හැමතැනම තියන්න බෑනේ. එක තැනක කකුලක් තියෙනවා, අනිත් තැනක අතක් තියෙනවා, එක තැනක බෙල්ල තියෙනවා. එහෙම කෑලි කෑලි තියන්න බෑනේ. කොහේ හරි එක තැනක තමයි ඉන්න වෙන්නේ. එහෙම හිටියා කියලා අනිත් දරුවොත් අමුතු විදියට හිතන්න හොඳ නෑ. අපේ ළඟ නෙමෙයි අම්මා ඉන්නේ, එයා ළඟ නේ ඉන්නේ. අපේ ළඟ නෙවෙයි තාත්තා ඉන්නේ, අර ගොල්ලොන්ගේ ළඟ නේ ඉන්නේ. ඒගොල්ලෝ ඕන වැඩිපුර සලකන්නේ. එහෙම එකක් හොඳ නෑ. එහෙම ටිකක් දුරින් ඉන්නකොට ආදරේ කරුණාව තව ටිකක් වැඩි වෙනවා මං හිතන්නේ. ඇයි නිතරම ළඟ නෑනේ. නිතරම ළඟ ඉන්නකොට ටිකක් අගේ ගතිය අඩු වෙන්නත් බලනවා. දැන් රඹුටන් ගහේ රඹුටන් තියෙනකොට අපිට අගේ නෑනේ. රඹුටන් ටික ඉවර වුණාට පස්සේ අපි හොයනවා රඹුටන් කෝ කියලා අතු අස්සේ හොයනවා, කොලාසේ හැංගිලා හරි ගෙඩියක් තියෙද කියලා බලනවා. ඕනම දෙයක් තියෙනකොට වැඩිපුර අගේ ගතිය අඩුයි. නැති වුණාම අගේ වැඩි. දැන් බුදුරජාණන් වහන්සේ නැති වෙච්ච කාලේ පිරිනුවම් පෑවට පස්සේ හරි අගේයිනේ. ඉන්න කාලේ අල්ලපුවත් හිටපු කෙනාට අගයක් තිබුණේ නෑ. ගියේ නෑ.
ඒ නිසා පින්වත්නි කාගේ ළඟ කොහේ කොහොම හිටියත් හැම දරුවෙකුටමත් හිතෙන්න ඕන මගේ අම්මා මගේ තාත්තා කියන හැඟීම. දෙමව්පියොත් හැම දරුවෙකුටම සමානව සලකන ගතිය දියුණු කරන්න ඕන එකට කියන උපේක්ෂා සහගත සිත කියලා. ඔය හතර තියෙනවා නම් බ්‍රහ්මාති මාතා පිතර. මහ බ්‍රහ්මයා වගේ කියනවා. අන්නේ දෙමව්පියෝ ළඟ තව ගුණයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒකත් දියුණු කර ගන්න ඕනේ. තමයි පුබ්බාචාරියාති උච්චරේ. ඔය ගුණ හතර තියෙන කෙනා එතෙන්ට එනවා. පුබ්බාචාරියාති කියන්නේ పూర్ව ආචාර්යවරු. මුලින්ම උගන්වන ගුරුවරු දෙන්න වෙනවා අම්මයි තාත්තයි. පෙර පාසලට යන්න කලින්, මහ ඉස්කෝලේට යන්න කලින්, අධ්‍යාපන ආයතනවල වෘත්තීය පුහුණු වෙනත් ආයතන වෙනත් කර්මාන්ත වෙනත් ශිල්ප ඔක්කොම හදාරන්න කලින් ගෙදරදී සත පහක්වත් අය කරන්නේ නැතුව වැටුපක් ගන්නේ නැතුව අර කරුණු හතර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණ හතරක් දී දරුවෝ වෙනුවෙන් මුදා හරිමින් උගන්වන ලෝකේ ඉන්න පළවෙනිම ගුරුවරු දෙන්න තමයි දරුවෝ විදියට අපිට මුණ ගැහෙන අපේ අම්මා අපේ තාත්තා. එහෙම ගුරුවරු දෙන්නේ කොහෙවත් නැහැ. එහෙම ගුරුවරු දෙන්නේ කොහෙවත් නැහැ. දැන් මුළු ජීවිතේම ඔන්ලයින් නේ ඒගොල්ලෝ. නේ? මුළු ජීවිතේම ඔන්ලයින්. ඒවට ඩේටා කපන්න ගියොත් කොච්චර කපන්නද? එතකොට අපිට ඒව ගෙවන්න ඒගොල්ලෝගෙන් කැපෙන ඩේටා වලට අපිට ගෙවන්න පුළුවන්ද ලේසි? මුළු ජීවිතේම එහෙම කරනකොට. බලන්න කොච්චර කැපකිරීමක්ද කියලා. හැමදේම කියලා දෙනවනේ. කියලා දෙන්නේ නැති දෙයක් නැහැනේ. වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් එවෙල මේක අපට ඇවිල්ලා කියලා පුතේ ඔක කොහොම නෙමෙයි මෙහෙමයි කියලා. ඉතින් එහෙම ගුරුවරු කොහෙද ඉන්නේ? ඉස්කෝලේට ගියාම පෙර පාසලට ගියාම උගන්වන්නේ සිලබස් එකක් තියෙනවා. ඒක කවර් කරන්න ඒගොල්ලන්ට අවුරුද්දක් තියෙන කාල සීමාව අවුරුද්ද දෙනවා නිවාඩුවත් හැරියම ටික දවසයි තියෙන්නේ. ඒ ටික කාලය තුළ ඒක කවර් කරන්න ඕන. එතකොට ඒ කවර් කරන අතර විභාග කීපයක් තියන්න වෙනවා. ළමයින්ගේ ප්‍රායෝගික පුහුණු කිරීම තියෙනවා. ඊට පස්සේ කොහේ හරි එක්කරන් යනවා නම් ඒව තියෙනවා. ගොඩාක් දේවල් කරගෙන සීමිත ටිකක් තමයි ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ. නමුත් අසීමිත ප්‍රමාණයක් මුළු ජීවිතේම කරනවා කිසිම අය කිරීමක් නැතුව අර ಗುಣ හතරක් දරුවෝ වෙනුවෙන් මුදා හරිමින් අම්මයි තාත්තයි. ඉතින් එහෙම ගුරුවරු කොහෙද ඉන්නේ මොන ශාස්ත්‍රයේද ඉන්නේ කියන්නේ මොන ගුරුවරුද කියන්නේ මොන විශ්වවිද්‍යාලද කියන්නේ ඔය ඒ වගේ ගුරුවරු නිර්මාණය කරන්නේ කොහෙවත් නැහනේ. ඒ විශ්වවිද්‍යාලය යන අයත් දවසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාම ඒ මට්ටමටපත් වෙනවා. ඒක විශ්වවිද්‍යාලෙන් නෙමෙයි කරන්නේ. ඒක වෙන ආයතනයකින් නෙමෙයි කරන්නේ. ඒක කරන්නේ සබා දහම විසින්මයි. ඒක කරන්නේ අර ಗುಣ දියුණු කර ගැනීමෙන්මයි. සතර බ්‍රහ්ම විහරණ දියුණු කර ගැනීමෙන් තමයි පුබ්බාචාරියාති කියන තැනට එන්නේ. పూర్ව ආචාර්යවරු කියන තැනට නැත්තම් పూర్ව ආචාර්යවරු වෙන්නේ නිකන් බිහි කරනවා. ඒකට දායකත්වය දෙනවා. ඔහේ හැදෙන්න හරිනු ගස් කොළන් වගේ හැදෙන විදියට. ඉතින් අර හෙට අත්තක් යනවා මෙහෙට අත්තක් යනවා අනික් ගස් වලට කරදරයි. ඉඩම් වලට කරදරයි මිනිසුන්ට කරදරයි. පාරට නැමෙනවා හිටපු ගමන් කඩාගෙන වැටෙනවා. ඉතින් පැවැත්මක් නැහැ. ඒ වගේ ළමයිතුත් එහෙම වෙනවා. ඉබාගාතේ ආගියතේ හැදෙන්න දුන්නා. එහෙම නොකර එහා පැත්තේ වත්තට අත්තක් යනවා නම් එයත් අපි කපලා අයින් කරනවා. ගහ මේ පැත්තට හරව ගන්න ඇදලා ගැට ගහනවා නැත්තම්. ඒ වගේ අපට ඕන විදියට සමාජයට ඕන විදියට පරිසරයට ඕන විදියට සබාදහමට ගැලපෙන විදියට කාටත් හිතකර විදියට අපි ඒ ගහ සකස් කර ගන්නවා. එතකොට ඒ ගහ හරි ලස්සනයි කාටවත් කරදරයක් නැහැ යහපතක් වෙන්නේ. ඒ වගේ තමයි දරුවෝ හදනකොට දෙමව්පියෝ පුබ්බාචාරියාති මුල්ම ගුරුවරු වෙලා සමාජයට අපට ගමට රටට ලෝකෙට ආගමට දහමට කාටත් හිතකාමී විදිහට දරුවෙක් නිර්මාණය කරනවා. ඉතින් ඒක දෙමාපියන්ගේ ලොකු වගකීමක්. එතකොට තමයි పూర్ව ආචාර්යවරු වෙන්නේ. ඉතින් දරුවන්ට පොතේ පතේ දැනුම දෙන්න ඕන. ඊළඟට විවිධ ශිල්ප ශාස්ත්‍රවල ඥානෙ දෙන්න ඕන. භාෂා ඥානෙ දරුවන්ට දෙන්න ඕන. ඒතර ලෝකේ බය නැහැනේ ලෝකේ කොහෙ ගියත් භාෂා ඥානෙ භාෂා කීපයක් කතා කරන්න. භාෂා ඥානෙ ලබා දෙනවා. විවිධ ශිල්ප ශාස්ත්‍ර කීපයක් දරුවන්ට උගන්වන එකම ශාස්ත්‍රයක් නැතුව. ඒතර මොනවා හරි එකක් කරන්න පුළුවන් එකක් මග හැරුණා. ඊට පස්සේ පොතේ පතේ දැනුම දැනුගත්කම් ටික හදලා දෙනවා. ඒවට මිශ්‍ර කරනවා. හොද්දකට ලුණු දානවා වගේ ඇඹුල් දානවා වගේ මොනවද? හොද්ද රස වෙන්නේ ලුණු ඇඹුල් වලින් මොන જાතිය දාලා මොන જાතියින් අරන් ඇවිල්ලා හොද්ද හැදුවා. ලුණු ඇඹුල් දානවා වගේ මොනවද එකතු කරන්න ඕන? ගුණ ධර්ම ටික එකතු කරන්න ඕන. අම්මන්ට වැඳලා තාත්තට වැඳලා ඉස්කෝලේ යනවා. ලුණු දාලා හොද්දක් හදනවා. ඇඹුල් දාලා හොද්දක් හදනවා ඒ වගේ. නිදා ගන්න යනකොට පුතාලා අම්මට තාත්තට වැඳලා නිදා ගන්න යනවා. ඒතර ගුණවන්ත දරුවෝ නිර්මාණය වෙනවා. ඒව පුරුදු කරන්න ඕන.
එකපාරට පිටින්නේ දරුවන්ට හිතලා කරන්න බෑ. අපි පුරුදු කරන්න. පුතේ අම්මට තාත්තා කියන පුතේ අම්මට වැඳලා නිදා ගන්න කියලා. තාත්තා කියන්නේ මට වැඳලා නිදා ගනින් කියලා. අම්මා කියනවා පුතේ තාත්තටත් වැඳලා නිදා ගන්න. දෙන්නට දෙන දරුවට මොකද කරන්නේ? උගන්වනවා. පූර්වාචාර්යවරු උගන්වනවා දරුවන්ට. නිවැරදිව දරුවෝ සකස් කරනවා. එතකොට දරුවෝ සමාජයට වැඩ ඇති, රටට වැඩ ඇති, ලෝකෙට වැඩ ඇති හොඳ දරුවෝ බවට පත් වෙනවා. කාගෙන්වත් චෝදනා, නිന്ദා, අපහාස ඒව එන්නේ නැහැ දරුවන්ට. පුබ්බාචාරියාති පූර්ව ආචාර්යවරු වෙන්න ඕන නිතරම දෙමව්පියෝ දරුවන්ට. එතකොට දරුවෙක් හොරෙක් වෙන්නේ නැහැ, මංකොල්ලකාරයෙක් වෙන්නේ නැහැ. නේ? රස්සියාදුකාරයෙක් වෙන්නේ නැහැ. දැන් ඔය අම්මට කොච්චර සතුටුද ඔය අම්මගේ දරුවෝ ටික දැක්කම. අනිත් අම්මලාට කොච්චර සතුටුද ඔයගොල්ලන්ට කොච්චර සතුටුද පොඩි කාලේ වුණත් තමන්ගේ දරුවෝ ඉන්නවනම් ඒ ඉන්න මට්ටමේ තමන්ගේ දරුවෝ මේ මට්ටමේ ඉන්නවනේද කියලා ලොකු සතුටක් තියෙනවනේ. ඒ සතුට හැදුනේ කොහෙන්ද? දෙමව්පියන්ගේ කැපවීමෙන්මයි. හොද්ද ළඟ ඉඳගෙන හරියට හැඳිනුගා පොඩි කර කර හදලා ගත්තේ නැත්නම් පාවිච්චි කරන්න පුළුවන් හොද්දක් අපට ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි නිවැරදිව සකස් කරේ නැත්නම් පස්සෙන් හිටියේ නැත්නම් අවවාද අනුශාසනා කරේ නැත්නම් කීකරු සංවර කියන දේ අහන හොඳ දරුවෙක් නිර්මාණය වෙන්නේ නැහැ. අද මේ අම්මලා සතුටු වෙන්නේ එහෙම දරුවෝ හදපු නිසා. ඉතින් මේ වගේ දරුවෝ ලබන්නත් පින් කරන්න ඕන දෙමව්පියෝ. දරුවොත් පින් කරලා තියෙන්න ඕන මේ වගේ දෙමව්පියෝ ලබන්න. දෙගොල්ලෝ ගැලපෙනවා. හරි ලස්සනට තමන්ගේ කාර්යභාරය වගකීම් යුතුයකම් ටික ඉටු කරනකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දෙමව්පියන්ගේ තව ගුණයක් කියලා දෙනවා. පුබ්බා දේවාති. දෙවිවරු ඉන්නෝනේ ආශිර්වාද කරන දෙවිවරු. දැන් මේ ප්‍රශ්න මහා මංගල සූත්‍රයේ දේශනා කරන ප්‍රශ්නේ අහන්නේ දෙවිවරුනේ. ඇත්තටම එදා දෙවිවරු මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්නම් අපිට මේ කරුණ ඉගෙන ගන්නත් බෑනේ. දෙවිවරු මේක ඇහුවේ නැත්නම් මේ කරුණ බුදුරජාණන් වහන්සේගේ මුවින් සමායට පිට නොවෙන්නේ නැහැ. බුදු කෙනෙක් හැමදේම දේශනා කරනවා. නමුත් ඒකට හේතු උනේ දෙවිවරු අහපු ප්‍රශ්නේ. දෙවිවරු අපට හරියට ආශිර්වාද කරනවා. දෙවිවරු ආශිර්වාද කරන්නේ පළතුරු වට්ටි ගෙනිච්චම නෙවෙයි. පාඬුරු දිහා බලලා නෙවෙයි දෙවිවරු ආශිර්වාද කරන්නේ. දෙවිවරු ආශිර්වාද කරන සක්‍ර දේවේන්ද්‍රය පවා දෙවිවරුන්ට අධිපති සක් දෙවිඳු පවා සියලු දෙවියන්ට අධිපති කෙනා පවා ආශිර්වාද කරන මිනිස්සුන්ට. ඇයි? යේ ගහට්ටා පුණ්‍ය කරා. ගෙවල් වල ඉඳගෙන පින්කම් කරන අයට දෙවිවරු ආශිර්වාද කරන්නේ. හොර වැඩ තක්කඩි වැඩ සේරම සත්තු මර නිකන් පූජාවල් වට්ටිය අරන් ඔලුවට තියාගෙන රුපියල් 1000 500 ලක්ෂය අරගෙන ගිහින් තිබ්බට දෙවිවරු ඒවත් එක්ක එකඟ වෙන්නේ නැහැ. ඒවට මිශ්‍ර වෙන්නේ නැහැ. ඒවට එන්නේ කවුද? අමනුස්සයෝ. අමනුස්සයෝ හරි කැමති ඒවට. අමනුස්සයන්ගේ උදව් උපකාර ලැබෙනව පව් කරන අයට. යේ ගහට්ටා පුණ්‍ය කරා ගිහි ගෙදර ඉඳගෙන පින්කම් කරන අයට ආශිර්වාද කරන්නේ හැබෑම දෙවිවරු. හැබෑම දෙවිවරු දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු ගෙවල් වල ඉඳගෙන පින්කම් කරන අයට ආශිර්වාද කරනවා. ඊළඟට සීලවන්තා උපාසකා පොයට පෙහෙවස් සමාදන් වෙන පන්සිල් නිති පන්සිල් රකින්න උපාසක උපාසිකාවන්ට දෙවිවරු ආශිර්වාද කරනවා. පොලිමේ ඉන්න ඕනේ නැහැ ගිහිල්ලා. වට්ටියල උඩ තියාගෙන පොලිමේ ඉන්න ඕනේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? ගිහි ගෙදර ඉඳන් පින්කම් කරනවා. පොයට අටසිල් සමාදන් වෙනවා. සාමාන්‍ය දවස්වලට පංචශීලයේ රැකගෙන තමන්ගේ වැඩ ටික කරනවා. පන්සිල් කඩන්න නැතුව තමන්ගේ වැඩ කරනවා. රාජකාරියද, වෙළඳාමද, කියාවද, ව්‍යාපාරයද, ගොවිතැනද පන්සිල් නොකඩ කරනවා. උපරිම උත්සාහ කරනවා. දෙවිවරු ඒව දකින්න. 아무තුවෙන් ගිහින් කියන්න ඕනේ නැහැ මම මෙහෙම ඉන්නවා මට මෙහෙම කරන්න මට මේක දෙන්න. 아무තුවෙන් කියන්න ඕනේ නැහැ. ඒකම තමයි දෙවියන්ට පණිවිඩයක් දීම. ඒ ජීවත් වෙන නිවැරදි ධාර්මික රටාවම තමයි දෙවිවරු දකින්න හේතු වෙන්නේ. දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන ක්‍රමී. හැබෑම ක්‍රමී. ඊළඟට තියෙනවා ධම්මේන දාරම් පෝසේති. ධර්මානුකූලව තමන්ගේ අමුදරුවන් දෙමව්පියන් පෝෂණය කරන්න ඕන. දැන් අපි මේ මාතෘකාවෙත් කොටසක් ගත්ත පුත්ත දාරස්ස සංඝහෝ. ඒකේ තියෙනවා මව්පියන් අමුදරුවන් ධාර්මිකව පෝෂණය කරන්න ඕන. අධාර්මික දේවල් වලින් නෙමෙයි ධාර්මික ක්‍රමවේදයකින් ධාර්මික උපද්දවලා දෙමව්පිය අමුදරුව පෝෂණය කරන්න ඕන. අන්න ඒ අයට තන් නමස්සාමි මාතලි. මාතලි කියන්නේ සක් දෙවිඳුගේ වාහනේ ලවන රියදුරු මහත්තයා, ඩ්‍රයිවර් මහත්තයා.
මාතලී කියන්නේ. මාතලී කියන දිව්‍ය පුත්‍රයා මේ රතාචාර්යවරයා ඩ්‍රයිවර් මහත්තයා අහනවා සක්දෙවිඳු මේ වාහනෙන් බැහැලා වාහනේ නවත්තන්න කියලා. පොයේ දවසේ හැම පොයේටම මේ තවතිසාවේ යනවා සුධර්ම ධම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡාවට. දැන් අපේ අම්මලා තාත්තලා සිල් ගන්න පන්සලට යනවා වගේ දෙවිවරු එකතු වෙනවා දහමට කැමති දෙවිවරු එකතු වෙනවා ධම්සභා මණ්ඩපයට සුධර්ම ධම්සභා මණ්ඩපයට. සුධර්ම ධම්සභා මණ්ඩපය කියලා කියන්නේ මග කුමාරයාගේ සහෝදරියක් හිටියා සුධර්මා කියලා. මග කුමාරයා මේ මනුස්ස ලෝකෙ ඉඳිද්දි ලස්සන ශාලාවක් හැදුවා ගමේ පොදු ශාලාවක්. කාටත් එකතු වෙලා ගමේ පොදු වැඩවලට කතා කරගන්න රැස්වීම් ශාලාවක්. ඒක හදද්දි වහලේ හැදුවේ සම්පූර්ණ සුධර්මගේ දායකත්වයෙන්. වහලේ වැඩවලට සම්පූර්ණ දායකත්වය දුන්නේ සුධර්මා. මෙයාගේ නමින්ම හේ ඉදි වෙනවා ධම්සභා මණ්ඩපයක් සුධර්මා ධම්සභා මණ්ඩපය. බලන්න මේ මනුස්ස ලෝකේ හරියට පින්කම් කරාම දෙවියන්ගේ ආශිර්වාද විතර නෙමෙයි දෙවිවරු අතරට ගිහිල්ලා එහේ ජීවත් වෙන්නත් වාසනාව ලැබෙනවා. එතකොට ඔය ඇත්ත ගිහි ජීවිතය ගත කරන ගමන් පින්කම් කරන්නේ නැද්ද? තමන් ඉන්න පළාත්වල ඉන්න ප්‍රදේශවල ඒ ස්ථානවල ආගමික පරිසරය මූලික කරගෙන සමාජීය පරිසරය මුල් කරගෙන මේ දෙමව්පියෝ මුල් කරගෙන ස්වාමියා මුල් කරගෙන බිරිඳ මුල් කරගෙන දරුවෝ මුල් කරගෙන කොච්චර පින්කම් කරනවද ඔයගොල්ලෝ? ඒතකොට ගිහි ජීවිතේ ඉඳගෙන මේ පින්කමුත් කරගෙන තමන්ගේ කටයුතු කරද්දී ඒ පින දකින දෙවිවරු ආශිර්වාද ලබා දෙනවා. ඒගොල්ලෝගෙන් අමුතුවෙන් ආශිර්වාද ඉල්ලගෙන මේ කොන්ක්‍රීට් කාමර වලට යන්න ඕනේ නැහැ. කොන්ක්‍රීට් වලින් සිමෙන්ති බදාම වලින් හදපු කාමර ඉස්සරහට ගිහලා මෙහෙම පොලිමේ ඉන්න ඕනේ නැහැ පළතුරු තියාගෙන. දෙවියන්ට දිව්‍ය භෝජන තියෙනවා දිව්‍ය ලෝකේ. දෙවිවරු ආහාරයට ගන්නේ දිව්‍ය භෝජන. මෙහි තියෙන ඒවා කන්නේ අපිනේ දැන් දෙවියන්ට කියලා අරන් යන කවුද කන්නේ? භාගයක් කනවා අර රෙද්දෙන් එහා පැත්තේ ඇතුළේ ඉන්නේ උන් ටික. අනිත් භාගේ කනවා ආපහු උන්ගේ අතට දුන්නාම එළිය ඉන්න ටික. එක කෙහෙල් ගෙඩියක් කාලා දුන්නද දෙවිවරුන්ගේ පූජා වට්ටිය නැහැනේ. දෙවිවරුන්ට දිව්‍ය ආහාර තියෙනවා දිව්‍ය භෝජන තියෙනවා. මෙහි තියෙන මේ කුණු වෙච්ච ගඳ ගහන පිළුම් මැස්ස වහපුව කන්නේ නැහැ. පරණ ජෝල් කටු බෙලි කටු පිළුම් මැස්ස වහපු මේ උග්ගස් කෑලි ඒව කන්නේ නැහැ දෙවිවරු. දෙවිවරුන්ට දිව්‍ය භෝජන තියෙනවා. දිව්‍ය ඕජාව වැగిරෙන දිව්‍ය සුවඳ වෑහෙන ඔය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානි බෙදන්නේ දිව්‍ය සුවඳ වෑහෙන. දෙවිවරුන්ට වෙනම භෝජන තියෙනවා. ඒවා දිව්‍ය භෝජන. දෙවිවරුන්ට වෙනම ආවුස තියෙනවා. දිව්‍ය ආවුස. දිව්‍ය වර්ණ. අපි මේ ගිහින් දෙන රෙදි කෑලි දෙවිවරු පුරවන්නේ නැහැ. දිව්‍ය සලු තියෙනවා. අපේ රෙදි මොනවද දිව්‍ය සලුත්? අපේ ගඳ ගහනෝනේ පොඩ්ඩක් අතින් අල්ලපු ගමන් කිලුට වෙනවා. අතේ තියෙන දහඩියට ගඳ ගහනවා. දෙවිවරුන්ගේ දිව්‍ය සලු එහෙම නෙමෙයි. දිව්‍ය ආවුස එහෙම නෙමෙයි. දිව්‍ය වර්ණය, දිව්‍ය සැපය, දිව්‍ය බලය, දිව්‍ය ඥානය හැමදේම එහෙමයි. අන්න දෙවිවරුන්ගේ සැබෑම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ගෙදර ඉඳන් පින්කම් කරන අමුදරුවන් පෝෂණය කරන නිති පන්සිල් පොයට සිල් රකින්න ඒ අයට සක්දෙවිඳු කියනවා මාතලි මම මේ වඳින්නේ ඒ මිනිස්සු මනුස්ස ලෝකේ ඉන්න ඒ පින්කම් කරන අයට. ශක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ. මාතලි අහනවා ස්වාමීනි දේවයන් වහන්සේ දැන් ඔබ වහන්සේ සියලු දෙනාටම අධිපති. ඔබ වහන්සේ කාටද අහනවා වඳින්නේ? සාමාන්‍යයෙන් කාටත් අධිපති කෙනෙක් තව වඳින කෙනෙක් නැහැනේ. කියනවා අපිට වඳින්න පුළුවන් ගෞරව කරන්න පුළුවන් සුදුසු පිරිසක් මනුස්ස ලෝකේ ඉන්නවා. ඒගොල්ලන්ට මේ ආශිර්වාද කරන්න කියනවා. එහෙනම් ඔය ඇත්තෝ මේ යහපත් විදියට ජීවත් වෙනවා කියලා කියන්නේ දෙවිවරුන්ගේ වන්දනාවට ගෞරවයට ප්‍රසාදයට පාත්‍ර වෙනවා කියන එක. එතකොට මේ යන රටාව දරුවන්ටත් පුරුදු කරලා තිබුණාම දරුවොත් ඒ මට්ටමට එනකොට හොඳ සමාජයක් හොඳ පරපුරක් තමන්ගේ පවුල් පද්ධතියෙන් නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙනකොට මේ වගේ වයසට යද්දී ඕගොල්ලෝ දවසක හිටියොත් මේ දරුවෝ දැක්කම සතුටක් නැද්ද? ලොකු සතුටක් විඳින්න පුළුවන්. ආන්නේ නිසා මේ මව්පියන්ට අප උපස්ථාන කිරීම හරි වටිනවා. මව්පියන්ට උපස්ථාන කරන්න වටින්නේ ওই ಗುಣ තියෙන නිසා. ඊට පස්සේ ආහුනේ යාති පුත්තානම් කොච්චර දුර හිටියත් හොයාගෙන ගිහිල්ලා අප උපස්ථාන කරන්න සුදුසු. ඒක මහා සංඝරත්නයේට තියෙන ගුණයක් නේ ආහුනේ යෝ කියන ගුණය. අම්මා තාත්තටත් තියෙන ওই ගුණය. ඒ මට්ටමෙම නොතිබුණත් යම් මට්ටමක තියෙන දෙමව්පිය කොච්චර දුර හිටියත් හොයාගෙන ගිහිල්ලා අප උපස්ථාන කරන්න සුදුසුයි. තොට බලන්න පුබ්බාචරියාති පුබ්බා දේවාති ආහුනේයාති බ්‍රහ්මාති මාතා පිතරෝ ඊළඟට මාතා පිතා දිසා පුබ්බා නැගෙනහිරින් ඉර පෑවුවම ඉර එළිය වැටෙන තැන එළිය වෙනවා වගේ අම්මගේ තාත්තගේ අවවාද අනුශාසන ලැබෙන්නේ යම් අවස්ථාවකද ලැබෙන්නේ යම් දරුවෙකුටද ඒ දරුවන්ගේ ඒ ජීවිතවල අඩුපාඩු සකස් වෙලා නිවැරදි දරුවෙක් සකස් වෙනවා.
යහපත් දරුවෙක් මේ සමාජයට නිර්මාණය වෙනවා. ගොඩාක් අම්මලා තාත්තලා අසතුටින් ඉන්නේ. දරුවෝ හැදුවට දරුවෝ වැදුවට අපිට දරුවෝ ඉන්නවා අපේ දරුවෝ මෙහෙමයි කියලා කියා ගන්න බැරි ලැජ්ජාවෙන් ගත වෙන දෙමව්පියෝ ඉන්නවා. ඒ දරුවෝ ඉන්නේ හිරගෙවල් වල. ගෙදර හිටියත් නමට ගෙදර වැඩිපුර ඉන්නේ හන්දි ගානේ. කුලී වැඩක්වත් කරන්නේ නැහැ. රැකියාවක් කරන්නේ නැහැ, ව්‍යාපාරයක් නැහැ, වෙළඳාමක් නැහැ, ගොවිතැනක් නඩු ගානේ කුලී මලියකටවත් යන්න කැමති නැහැ. මොකක්වත් නැත්තම් කුලී වැඩක් හරි කාගේ හරි ලඟ කරන්න බෑ. ඒකටත් යන්නේ නැහැ අහංකාරකම නිසා. මාන්නක. එහෙම මොකක්වත් දෙත් නැහැ කතා කරාට එන්නෙත් නැහැ අහංකාරකම මාන්නේ නිසා. ඉතින් වැඩක් නැහැ ඉතින් එහෙම ඉඳලා. කාටවත් වැඩක් නැහැ. මේ මහ පොළොවට බරයි එහෙමයි. තේරුමක් නැහැ. මේ මිහිතලේ අපි ඉපදුනා නම් මේකට වැඩක් කරන්න ඕන. නිකම්ම පස් වෙලා යන්නේ නැතුව. රටේ සංවර්ධනයට අපෙන් දායකත්වයක් සපයන්න ඕන. ඔයගොල්ලෝ ඒක කරනවානේ. අපි මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා වෙනුවෙන් අපි යම් සේවාවක් කරන්න ඕන. යුතුයකම් ඉටු කරන්න ඕන යම් පමණකට හරි පුළුවන් මට්ටමේ. නැත්තම් අපි ණයයි නේද? ඒගොල්ලන්ටත් ණය වෙනවා. ඉපදුණු මහ පොළොවටත් ණය වෙනවා. රටටත් ණය වෙනවා. සබාදහමටත් ණය වෙනවා. ගහක් යට වුණත් මොහොතක් හිටියනම් ඒ ගහ විනාශ කරන්න නැතුව ගහට වතුර ඩිංගක් හරි පොර ඩිංගක් හරි පස් ඩිංගක් හරි දාලා ගහ රැක බලා ගන්න. මොකක්වත් බැරි නම් ගහ විනාශ නොකර එතනින් යන්න ඕන. ඒතර ගහට ණය වෙන්නේ නැහැ. ඒ නිසා ගහට කොළට සතාසේ උපාවට සබාදහමට ඇලට දොලට අම්මට තාත්තට දෙවියන්ට මිනිස්සුන්ට රටට ඉපදුණු භූමියට ගමට ණය නොවන පුරවැසියෙක් වෙන්න ඕන අපි. අන්න එහෙම වෙන්න නම් දෙමව්පියන්ගේ ආශිර්වාද අවවාද අනුශාසන අවශ්‍යයි. එහෙම නැති වුණොත් දරුවන්ගේ ලෝකය අඳුරු වෙලා විකෘති වෙලා යනවා. ඒ නිසා මාතා පිතා දිසා පුබ්බා නැගෙනහිරින් පායන සූර්යාලෝකයේ වගේ කිව්වා දෙමව්පියෝ අම්මයි තාත්තයි. ඇයි අවවාද අනුශාසනා දෙනවනේ. ඒව ඉගෙනගෙන අපි හැදෙන්න ඕන. දෙමව්පිය අපට තියෙන වෛරයකට තරහකට නෙවෙයි අවවාද කරන්නේ. අපි හොඳ දරුවෙක් හොඳ පුරවැසියෙක් කරන්න ඕන නිසාම. අපිත් අද මෙහෙම බණ කියන්නේ අපි අද මෙහෙම ඉන්නේ. අපට මේ මුල් අඩිතාලම වැටුනේ අම්මගෙන් තාත්තගෙන්. අපෙත් පෙර සංසාරේ පිනක් තියෙන්නේ නැති. නමුත් ඒ පින තිබුණු පළියට මෙහෙම සමාජගත වෙන්නේ නැහැ. ඒකට අවශ්‍යයි ඒක සකස් වෙන්න. අවශ්‍යයි දෙමව්පියන්ගේ අවවාද අනුශාසන. මැණික් තියෙන මේ පොළොවේ යට ඕන තරම්. මැණික් තිබුණු පළියට ඒවා නියම මිල කරන්න බෑ. ඒ තියෙන මට්ටමින් ගත්තට. මොකක්ද ඕනේ ඒකට? ඒ ශිල්පය දන්න අයගේ ඒ ශිල්ප ශාස්ත්‍ර වලට අහු වෙලා හැඩ වෙන්න ඕන. ඔපමට්ටම් වෙන්න ඕන. පළුදු වෙච්ච තැන් අයින් වෙන්න ඕන. හොඳ තැන් තවත් මතු වෙලා ඔප වෙන්න ඕන. එතකොට තමයි මේ මැණිකට වටිනාකම මේ සමාජයෙන් ලැබෙන්නේ. ආන් ඒ වගේ තමයි අපේ ජීවිතත් මැණික් වගේ තමයි. නමුත් මේවා වටිනා කියන තැනට ගේන්නේ දෙමව්පියන්ගේ ඒ ප්‍රධානත්වයෙන්. ඒ නිසා මේ සුදුසුකම් තියෙන දෙමව්පියන්ට දෙමව්පිය පෝෂණය කරන්න ඕන. රැක බලා ගන්න ඕන. ඒගොල්ලොන්ගේ කුල සිරිත් රකින්න ඕන. ඊළඟට ඒගොල්ලෝ දීපු දෙයක් තියෙනවා නම් ඒවා විනාශ නොකර රැක ගන්න ඕන. ඉදිරියට ගෙනියන්න ඕන ඒවා ආයෝජනය කරන්න ඕන. එකෙන් යමක් උපද්දවන්න ඕන. ඒක සමාජයට මුදා හරින්න ඕන. තමන්ගේත් පරිභෝජනයට ගන්න ඕන. එහෙම කරනකොට ඒව දකින්නකොට දෙමව්පියෝ හරියට සතුටු වෙනවා. හැමතිස්සෙම කරන වැඩේට පුතේ හොඳයි පුතේ දුවේ හොඳයි කිය කිව්වේ නැති වුණාට ඒව දැනෙනකොට පේනකොට ඇහෙනකොට හිතට දැනෙනකොට අම්මා තාත්තා හරි සතුටු වෙනවා. කියන්නේ නැහැ හරි සතුටෙන් ඉන්නවා. එහෙම දරුවෝ හැදුනම දෙමව්පියන්ට බය නැහැ. බලාගත්තුවත් ඒ බලාගෙන ඉන්න ඕනේ නැහැ. සමහර වෙලාවට දෙමව්පියෝ දරුවෝ හදනවා. අන්තිමට මහ ගෙදරට කොටු වෙනවා අම්මයි තාත්තයි. කවුරුවත් නැහැ. සමහර අය පිට රටවල් වල යනවා. සමහර අය වෙන වෙන පළාත් වලට යනවා. විවාහ වෙලා හරි හිම යනවා. අන්තිමට කවුරුවත් නැහැ. ඉතින් අම්මයි තාත්තයි ඔය තියෙන දෙයක් කාලා බීලා ඔය අර පැරණි ක්‍රමයට බොහොම දුකෙන් ඉන්නේ. ඒ ඉන්න වෙලාවට හරි කැමති දරුවෙක් තමන් බලන්න එනවනම් හරි සතුටුයි. ආනන්දා මාළනී නෝන කියන්නේ සුදුහාමිනේ උඹ කොතනද අද දවසේ කියලා. දුවගෙන් අහන උඹ කොහෙද ඉන්නේ කියලා. එයයි දරුවොත් එක්ක විවාහ වෙලා දරුවොත් එක්ක වෙනමින්. පුතා කසාද බැඳලා ලේලිත් එක්ක වෙනමම තැනක ඉන්නේ. තාත්තා ඉන්න වේවැල් කැඩිච්ච පුටුවේ වක ගසාගෙන.
වයසට ගිහිල්ලා. අම්මා ඉන්නව එලිපත්ත උඩ අදවත් උඹලා ගෙදර ඒ විදයි කියලා. එහෙනම් දුක හිතෙන්නේ නැද්ද එහෙම කතාවක් හිතට දැනෙනකොට? අපේ අම්මට එහෙම වුණොත් අපේ තාත්තට එහෙම පරිසරයක ඉන්නොත් අපට හිතට කනගාටුවක් දැනෙන්නේ නැද්ද? ඇත්තටම දැනෙනවනේ. ඒ නිසා දරුවෝ දෙමව්පියෝ තනි වෙන්න අරින්න එපා කවදාවත්. ඒ මට්ටමට එහෙම කියන්න වැටෙන තැනට දෙමව්පියන්ට පත් වෙන්න ඉඩ අරින්න එපා. අන්න දරුවන්ට තියෙන එකයි කුලසිරිත රැකගෙන දෙමව්පියෝ රැක බලාගෙන පෝෂණය කරගෙන එයාගේ හිත සතුටු වෙන විදියට ජීවත් වෙන්න ඕන දරුවෝ. ඒකත් අර දෙවියන්ගෙන් වගේම ලැබෙන ආශිර්වාදයක්. පුබ්බා දේවාති කිව්වේ ඒකයි. අර දෙවිවරුන්ටත් කලින් අපි එහෙම කරනවා නම් දෙමව්පියන්ගේ හැබෑම ආශිර්වාදය දෙවියන්ටත් කලින් අපිට ලැබෙනවා. ඒ හිතන එකම අම්මගේ කටින් තාත්තගේ කටින් එහෙම වචනයක් කියන එකත් සෙච් කවියක් වගේ දරුවන්ට. ඒ නිසා දෙමව්පියන්ගේ වගකීම් ටික හරියට ඉටු කරන්න ඕන මුලින්. ඊළඟට ඒව අඳුන ගන්න දරුවෝ දෙමව්පියන්ට දරුවෝ විදියට කෙරෙන්න ඕන යුතුයකම් ටික කරන්න. එතකොට ඒ දෙමව්පිය දරුවෝ අතර සම්බන්ධය නිවැරදිව සම්පූර්ණ වෙනවා. මාතා පිතූ උපට්ඨානං. මව්පියන්ට අපෝපස්ථාන කරන්න කොහොම තරම් වටින නිසා. අපේ බුදුහාඳුරෝ ඒක කරලා පෙන්නවා. බෝසත් කාලෙත් කරා බුදු වෙලත් කරා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක කරා. ඒක කරගන්න බැරි වෙච්ච මුගලන් මහරහතන් වහන්සේට මොකද උනේ? හොඳටම ගුටි කන්න උනානේ පිරිනුවන් පාන මොහොතකට කලින්. ඇයි ගුටි කන්න උනේ? මේ ජීවිතේ ප්‍රශ්නයක් නෙමෙයි. පෙර ආත්ම භාවයක නෝනත් එක්ක එකතු වෙලා තමන්ගේ දෙමව්පිය දෙන්නට හොඳටම ගැහුවා. විපලින් හොරුන්ගෙන් ගුටි කන්න උනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුළුවන්කම තියාගෙන නොසලකා හරින්න එපා අම්මට තාත්තට සලකන්න. සලකන්නේ නැත්තම් පුළුවන්කම තියාගෙන එක පැත්තකින් පිරිහෙනවා තව පැත්තකින් වසලෙක් වෙනවා. ඒකයි මහා මංගල සූත්‍රය කියන්නේ දෙමාපියන්ට සලකන එක මංගල කරුණක් දියුණුවට හේතුවක් ඒක ආශිර්වාදයක් මහා ශක්තියක් Tamanගේ ජීවිතේට. ඒ වගේම තමයි අඹ දරුවොත් ධාර්මිකව පෝෂණය කරන්නට ඕන. ස්වාමියා බිරිඳට ආදරය කරන්න ඕන. බිරිඳ ස්වාමියාට ආදරෙන් ඉන්න ඕන. දෙන්නට දෙන්න ආකල්ප ගලප ගන්න ඕන. වැරදි අඩුපාඩු සාකච්ඡා කරලා කතා කර ගන්න ඕන. gedara ප්‍රශ්න එළියට දෙන්නේ නැහැ. අඩු ගානේ මේ සහෝදරයෙකුටවත් කියන්න එපා තමන්ගේ ප්‍රශ්න. ගේ ඇතුළේම විසඳ ගන්න එක කතා කරලා. ආගම දහමත් එක්ක මිශ්‍ර කරලා ඒව විසඳ ගන්න ඕන. ගෙවල් ඇතුළේ තියෙන ප්‍රශ්න එළිය මහාන ඉන්න කාටවත් කියන්න එපා. කොච්චර හිතවත් වුණත් කියන්න එපා. ඒව එළියට යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒව ගිනි බෝම්බ බවට පත් කරනවා. ඒ වගේම තමයි එළියේ තියෙන ප්‍රශ්න ගේ ඇතුළට ගන්න එපා. ඒව එළියෙදිම පුළුවන් නම් උපදේශයක් දීලා තමන්ට කවුරු හරි කිව්වොත් එළියෙදිම විසඳලා එන්න. ගෙදර අරන් ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්නයක් කරගන්න එපා. තමන්ගේ ජීවිතෙත් කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා ගෙවල් වල ගින්දර එළියට දෙන්නෙත් නැහැ. එළියේ ගින්දර ගෙට ගන්නෙත් නැහැ. ඒක මේ ගින්දර කියලා කිව්වේ මේ පත්තු කරලා යන ගින්දර නෙමෙයි. ඒක නම් වතුර ටිකක් හරි ගහලා නිමන්න පුළුවන්. මේව වතුර ගහලා නිමන්න බෑනේ මේ ගින්දර. ඒ නිසා ගෙවල් වලට ගන්න එපා. ඇවලුනොත් ඇවලුනාම තමයි. එහෙමයි ජීවිතේ ගත කරන්න ඕන. දැන් බිරිඳකට වෙනම වගකීමක් පැවරෙනවා. ස්වාමියාට වෙනම වගකීමක්. ඉතින් ඔය ඔක්කොම එකතු වුණාම අමුදරුවන් පෝෂණය කරගෙන දෙමව්පිය පෝෂණය කරගෙන කටයුතු කරනකොට මේ සමාජයේ හරි සාමකාමී. යුද්ධ නැහැ, කෝලහල නැහැ, අසමගිය නැහැ. එකමුතුකමින් පිරීලා සමගියෙන් පිරීලා හරිම සාමකාමී, හරි සතුටෙන් ඉන්නවා, හරි නිදහසේ ඉන්නවා, ආරවුල් නැහැ, ප්‍රශ්න ගැටලු අඩුයි. දැන් ඇත්තන්ට ධර්ම දේශනාවක් පවත්වලා අම්මගේ උපන්දිනේ දවසේ තාත්තත් සිහි කරගෙන හැමෝටම පින් දීලා කාටත් ආශිර්වාද ලබන මෙහෙම පින්කමක් කරන වෙලාවේ මේ උදේ පාන්දර දහසකුත් වැඩ රාජකාරී අනන්ත නැතුව නෙමෙයි මේ. කොච්චර වැඩ තියාගෙනද ඒව පැත්තකට දාලා මෙතෙන්ට ආවේ අම්මා වෙනුවෙන්. එහෙම එන්න පුළුවන්කම ලැබුණේ යම් මට්ටමක දහමත් එක්ක තමන් ඉන්න නිසා. නැත්තම් මෙහෙම එකතු වෙන්න බෑ. එන්න හිතෙන්නේ. මීට වඩා තැන දෙන්නේ අනිත් වැඩවලට. නමුත් අනිත් වැඩ ඔක්කොම නතර කරලා මෙතෙන්ට ආවේ යම් මට්ටමක ඉන්න නිසා. ඒ මට්ටම තව දියුණු කරගන්න. තව දියුණු කරගන්න. එතකොට හැමදාම ජීවිතේට ඒක ආශිර්වාදයක්. ඒ නිසා මේ මහා මංගල සූත්‍රය ඇසුරු කරගෙන අපි කතා කරපු මේ ධර්ම දේශනාව මේ දහම් කරුණු ටික අපේ මෙලොව ජීවිතයේ දියුණුව සලසා ගන්නටත් ඒකම පරලොව ජීවිතයටත් ආශිර්වාදයක් කරගෙන නිවන් අවබෝධ කරගන්නටත් හේතු වේවා කියලා සාදු කියලා අදිෂ්ඨානයක් ඇති කරගමු. ඉතින් අද පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ මේ ධර්මානුශාසනාවේ බැතිබර දායකත්වයේ සපයන්නේ වේහැල්ල ඌරු ගම්මුව අඹගහ කොරටුව නිවසේ පදිංචි දයාවති අමරසිංහ මෑණියන් වහන්සේ ඇතුළු දූ දරු පිරිස විසින්. ඉතින් ආදරණීය අම්මගේ අද
මේ ධර්ම දේශනාව පවත්වලා ආශිර්වාද කරන්න හේතුව වෙලා තියෙන්නේ 2022 ජනවාරි මාසේ දෙවැනි දිනට 78 වෙනි ජන්මදිනය යෙදීම නිසා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියලා අපි හදවතින්ම මෙත් සිතින් ආශිර්වාද කරනවා. දූල පුතාලා ලේලිලා බෑනලා මුණුබුරු මිනිබිරියන් ඒ වගේම අනිකුත් පවුලේ ඒ පවුලට එකතු වෙච්ච දරුවන්ගේ පවුල්වල මව්පියන් ඥාතීන් පුංචි දරුවන් හිත මිත්‍රාදීන් මේ හැමෝම එකතු කරගෙන ලක්වැසි ලෝවැසි කාටත් මේ ධර්ම දාණය විසුරුවා හරින්නේ බෙදා හරින්නේ ඒ මෑණියන්ට ආශිර්වාද කරන වගේම 2000 වර්ෂයේ මිය ගිය ජස්ටින් හෙට්ටිආරච්චි පියාණන් වහන්සේ ඇතුළු පවුලේ අයගේ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් දෙන්න. තාත්තලාද හිටියනම් ඉතින් මේකට සහභාගී වෙනවා. ගොඩක් සතුටු වෙනවා. නමුත් ඉන්න තැනක හරිය ඉඳන් මේ පින හරහා සම්බන්ධ වෙලා සතුටු වෙන්න අපි මේ ධර්ම දානමය පින එතුමාට අනුමෝදන් කරනවා. උපන් හැම ජීවිතයකම දිව්‍ය මානුෂික සම්පත් ලබාගෙන ඉක්මන් භවයක සසුරු දුකින් අත මිදී අමා මහ නිවනින් අපේ තාත්තා සැනසෙත්වා කියන දහස ඇති කරගෙන තාත්තා ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. අපි කාටත් මහා සම්පතක් මේ පූජනීය ස්ථානයේ ඓතිහාසික බුදුරජ මහ විහෙර දික්වැල්ල වැවුරු කන්නල. ඉතින් මේ පූජනීය ස්ථානයේ මේ උතුම් සඳහම් නාලිකාව ධම්සතර නාලිකාව නිර්මාණය කරලා ලෝක ශාසනික ආගමික මෙහෙවරක් ඉටු කරලා පවත්වන්නට යෙදුන ඒ ධම්සතර නාලිකාවේ නිර්මාතෘවර ආචාර්ය දික්වැල්ලේ තිස්සනායක මාහිමිපාණන් වහන්සේට නිර්වාණ අවබෝධය පිණිසම මේ පින හේතු වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අධ්‍යාපනයේ හදාරන සියලුම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගතය ඉක්මනින් දුරු වෙලා සියලු දෙනාට නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ස්වාමින් වහන්සේටත් සෙත් පතලා තියෙනවා. බොහොමත්ම පිං. වැවුරු කන්නල විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති පූජ්‍ය කරතොට පඤ්ඤාසිරි නායක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩවසන සියලුම ස්වාමින් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ ධර්ම දේශනා විකාශනය කරන ධම්සතර කාර්ය මණ්ඩලයටත් ඒ දුවා දරුවන්ටත් ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවයෙන් මේ කටයුතු තව තවත් හොඳින් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මේ ආදරණීය මෑණියන්ගෙත් මියගිය තාත්තගෙත් අනෙකුත් දෙමව්පියන්ගේ සියලුම දූ දරුවන් කරන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාරික කටයුතු ඒ වගේම ගොවිතැන්පත් ආදී තියෙනවා නම් ඒ සියලු කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඉන්න හිටින තැන් යාන වාහන සුරැකේවා. යන්නේන ගමන විමනේදී කරදරයක් විපතක් අවදුරක් අනතුරක් නොවේවා. ඔබේ පවුල්වල විදේශගතව ඉන්න නම් ඒ අයගේ දියුණුව ආරක්ෂාව යහපත සැලසේවා. ආරක්ෂක අංශවල වැඩ කරන අය ඉන්න නම් ඒ හැමෝටම සර්ව ආරක්ෂාව දියුණුවම සැලසේවා. අසනීපෙන් පසු වෙන අම්මල තාත්තලාදී දරුවන් ඇතුළු කොට යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝටම ඉක්මන් සුවය නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා. හැම දිනාටම එක අම්මගේ දරුවෝ වගේ බොහොම සතුටින් දැහැමිව ජීවිතය ගත කරමින් ධර්ම මාර්ගයක් දියුණු කරගෙන උතුම් නිවන් මඟ දියුණු කරගන්නට වාසනාව වාග්ය සැලසේවා. අම්මට තාත්තට සලකන හිත් උපදීවා. බිරිඳට ආදරය කරන හිතක් ස්වාමියාගේ හිතේ ගොඩ නැගේවා. ස්වාමියාට ආදරය කරන හිතක් සෙනෙහබර හිතක් බිරිඳගේ හිතේ ගොඩ නැගේවා. තනන දරුවන්ට ආදරය කරන හිතක් මව්පියන්ගේ හිත්වල උපදීවා. දන් දෙන සිල් රකින්න භාවනා කරන ගුණධර්ම දියුණු කරන වත් පිළිවෙත් පුරන අසරණ දුගී මගී ආදී අයට අපෝපකාර කරන හිත් තව තවත් ඔබේ සිත්වල දියුණු පමුණු වේවා. හැම දිනාටම සියලු යහපත වේවා. මේ උතුම් ධර්මානුශාසනාව ඔබේ ජීවිතවලට මංගල කාරණයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් ඔබවත් රකමින් දෙවිවරුත් දහම දියුණු කරගෙන නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. තාත්තා ඇතුළු සියලුම ඥාතීන්ට නිවන් අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දානමය පින හේතු වේවා. පරලොව ජීවිතය පිනෙන් සුවපත් වේවා කියලා ඥාතීන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සපිරෙන සුබම සුබ උපන් දිනයක්ම උදා වේවා කියලා අපි ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව මෙයින් සමාප්ත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.